ආයිබෝන් මම ව්‍යාපාරයක් ආරම්භ කිරීම ගැන පළවෙනි වීඩියෝ එක කරා මේ දෙවෙනි කොටස මම තව ඉදිරියටත් මේක කරන්න බලාපොරොත්තු වෙන කොටස් වශයෙන් මොකද එකකින් සරලව පැහැදිලි කරන්න බෑ. ඉතින් දැන් අද මම කතා කරන්න යන්නේ ව්‍යාපාරයක් ආරම්භ කරනකොට මූලිකවම අපිට ඒකට අවතීර්ණ වෙන හැටි ගැන. මම කලින් වීඩියෝ එකෙන් කතා කරා අපිට ඒ සඳහා ඕනේ කොහොගේ බෑග්ග්‍රවුන්ඩ් එකක්ද කියන එක. ඉතින් අවතීර්ණ වෙනකොට අවශ්‍ය වෙන කරුණු කීපයක් කතා කරන් තමයි බලාපොරොත්තු වෙන්නේ. ඇත්තටම ව්‍යාපාරයක් කරන්න කලින් ඇයි අපි මේ වගේ අධ්‍යයනයක් කරන්නේ? මොකද වර්තමානයේ කෙනෙක්ට රැකියාවකින් ඉතුරු කරගත්ත මුදලකට අමතරව ව්‍යාපාරයක් ආරම්භ කරන්න තව මුදල් ලැබෙන ක්‍රම තියෙනවා. ඒ කියන්නේ යම් පුද්ගලයෙක් විදේශ රැකියාවකින් සැලකිය යුතු මුදලක් උපයාගෙන ලංකාවට එනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් Tamanට පරම්පරාවෙන් ලැබිච්ච ඉඩමක් වික්ක වෙන්න පුළුවන්. ඒ වගේ දැන් පවතින ඉඩම් මිලත් එක්ක පහළ මට්ටමේ කෙනෙක් වුණොත් එකපාරට රුපියල් කෝටියක් විතර හම්බ වෙන අවස්ථාවක් තියෙනවා පර්චේස් 10ක් වික්කම. ඉතින් ඒ වගේ මුදල් සපයා ගැනීමේ ආකාර විවිධාකාර තියෙනවා. ඉතින් කෙනෙක් අතට සල්ලියක් ආපු ගමන් කල්පනා කරන්නේ හරි. මම මේකෙන් ව්‍යාපාරයක් කරන්න ඕනේ. මේක මං වැඩි දියුණු කරන්න ඕනේ කියලා. අන්තිමට අර මං කලින් වීඩියෝ එකේ පැහැදිලි කරා වගේ අපේ බහුතරයක් කොරියා ගිහිල්ලා එන සහෝදරයෝ වගේ අරගෙන ආපු සල්ලි ටිකත් විනාශ වෙලා යනවා මාස 6ක් වගේ කාලයක් තුල ඇතුළත. ඉතින් ඒගොල්ලෝ ඒක විනාශ කරලා නම් කමන්නේ. ඇත්තට මේගොල්ලෝ ඒක ඉන්වෙස්ට් කරලා තමන්ගේ දියුණුවට දෙයක් කරගන්න කියලා තමයි යාලා ඒක නැති කරගන්නේ. ඉතින් ඒ වගේ දෙයකින් බලක්ව ගන්න එක සහ බිස්නස් එකක් මේ සාර්ථකව, ඒ කියන්නේ මම කලින් පැහැදිලි කරා ව්‍යාපාරවලින් 95%ක්ම පළවෙනි අවුරුදු 5 ඇතුළත අසාර්ථක වෙනවා. ඉතින් පළවෙනි අවුරුදු 2 ඇතුළත 50%ක් අසාර්ථක වෙනවා. මේ 50%ට හෝ අර 90%ට තමන් අයිති නොවි කරගෙන යන්නේ කොහොමද කියන එක තමයි මම පැහැදිලි කරන්නේ. ඉතින් අපිට ව්‍යාපාරයක් කරනකොට අපිට පළවෙනිම දේ අපිට ක්ලියර් අයිඩියා එකක් තියෙනවනේ අපි මොකද්ද කරන්න යන්නේ කියන එක ගැන. ඉතින් ඔයාලා ගාව ප්‍රොඩක්ට් එකක් එහෙම නැත්නම් සේවාවක් හෝ යම් දෙයක් තියෙනවනම් ඔයාලා ඒක එන්නේ යාළුවෙට කතා කරන එන්න යන්න අපි මේක ගිහලා කාට හරි විකුණමු කවුරු හරි මේක ගනී කියලා. ඉතින් ඔයාලා එහෙම බලාපොරොත්තු වෙන අමාරුකම මෙච්චරක් නම් ඇත්ත අමාරුකම මෙච්චරක්. ඔයාලා ඒකට යොදන්න ඕනේ මහන්සිය මෙච්චරක් කියලා හිතනවනම් ඇත්තටම යොදන්න ඕනේ මහන්සිය මෙච්චරක්. ඉතින් හැම වෙලේම අපිට අපි බලාපොරොත්තු වෙන ප්‍රමාණයට වඩා එහා ගිය පරිමාවට අපි කැල්කියුලේට් කරන්නේ නැතිකම හින්දා තමයි ව්‍යාපාරය බිඳ වැටෙන්නේ. ඉතින් අපිට පළවෙනිම දේ කරන්න යන්නේ මොකක්ද කියන එක ගැන පැහැදිලි අදහසක් තියෙන්න ඕනේ. මේක තමයි මගේ ප්‍රොඩක්ට් එක. මම ඒක තමයි විකුණන්න යන්නේ. මේක මේ ආකාරයට කරොත් මේ විදිහට තමයි මට ඒකට ප්‍රොෆිට් එක ලැබෙන්නේ. ඒ විදිහට පැහැදිලි අදහසක් තියෙන්න ඕනේ. අපි මේක කරලා බලමුයි කියන විදිහට ව්‍යාපාරයක් කරන්න බෑ. දැන් සමහරු කියන්නේ හරියන්න හරි වැරදෙන්න හරි කරලා බලන්න ඕනේ කියලා. ඒ ක්‍රමයට ව්‍යාපාරයක් කරන්න බෑ. එහෙම කළා හරියන අවස්ථාවක් තියෙනවා. හැබැයි වැටෙන අවස්ථා ඊට වඩා හුඟක් වැඩි. ඔතන ඉතින් මෙහෙම කාරණාවක් තියෙනවා. ව්‍යාපාරික ඥානයක් තියෙන පුද්ගලයෙක්ට ඒක දකින්න පුළුවන්කම තියෙනවා. දැන් උදාහරණයකට අපි අපේ බුද්ධි මට්ටම අනුවනේ අපි හැමදේම තීරණය කරන්නේ. එතකොට මෝටර් කාර්මිකයෙක් ඉන්නවා. එයා දන්නවා වාහනයක් ගම් වතුර ගිහිල්ලා ගම් වතුරේ වතුරට යට වුණොත් එහෙම මේක ස්ටාර්ට් කරන්න ගියොත් එන්ජිම හිර වෙනවා කියලා. නොදන්න මිනිස්සෙක් හිතනවා මේක ස්ටාර්ට් කරනකොට එන්ජිම කරකිලා එන්ජිමේ වතුර ටික එළියට යයි ඊට පස්සේ පෙට්‍රල් වලින් මේක ස්ටාර්ට් වෙයි කියලා. ඉතින් කරුණු දන්න මිනිස්සයා සහ නොදන්න මිනිස්සයා බලාපොරොත්තු වෙන කාරණා වෙනස් වෙනකොට ඒ වෙනස් වීම මත තමයි එයාගේ ප්ලෑන් එක හදන්නේ. ඒ කියන්නේ එයාගේ අඩිතාලමේ ඉඳලා තමයි එයා ලෝකය දකින්නේ. අන්න එතෙන්දී තමයි අවශ්‍ය වෙන්නේ ව්‍යාපාරික ඥානයක් තියෙන පුද්ගලයෙක් ඒ දිහා දකින්නේ කොහොමද කියලා බලලා අපිත් ඒ ආකාරයෙන් ඒක දිහා දකින්න එක. ඉතින් මම ඉස්සෙල්ලා කිව්වා අපි කරන්න යන්නේ මොකද්ද කියන එක ගැන අපිට ක්ලියර් අයිඩියා එකක් තියෙන්න ඕනේ. මේක මෙහෙම කළොත් මෙහෙම වෙයි, මෙහෙම කළොත් මෙහෙම වෙයි. ඒ ආකාරයෙන් හදාගන්න බෑ. අපි කරන්නේ මේකයි. මෙන්න මේ දේ කියන එක අපිට පැහැදිලි අදහසක් තියෙන්න ඕනේ. ඊළඟ තමයි බිස්නස් මොඩල් එක. අපි බිස්නස් මොඩල් එකක් හදන්න ඕනේ. අපි කරන්න යන බිස්නස් එක පියවරෙන් පියවරට මම මේ විදිහට තමයි මගේ සම්පත් කළමනාකරණය කරන්නේ. මම මේ විදිහට තමයි මගේ මුදල් කළමනාකරණය කරන්නේ. මගේ දැනුම මේ බිස්නස් එකට යොදවා ගන්න මෙහෙමයි. මට දැනුම පිළිබඳ ප්‍රශ්න ඇති වෙන අවස්ථාවක්. කියන්නේ මගේ දැනුම සාර්ථක නොවන අවස්ථාවල යම් කාර්ය සඳහා මම ඒ දැනුම කොහෙන්ද ලබා ගන්නෙ? මේ සෑම දෙයක්ම කවර් වෙන්න තමන්ගේ බිස්නස් මොඩල් එක හදා ගන්න ඕනේ. බිස්නස් මොඩල් එක ඇතුලේ තියෙන්න ඕනේ මම ඊළඟ මාස 6 ඇතුළත මම මොකද කරන්නේ? ඊළඟ අවුරුද්ද ඇතුළත මම මොකද කරන්නේ? මතක තියාගන්න ඔයා බිස්නස් එකක් පටන් ගන්නකොට පළවෙනි මාස 6 ඇතුළත ඔයාගේ ගෙදර බර, ඔයාගේ මූලික වියදම්, ඔයාගේ යැපීම් සියල්ල බලාපොරොත්තු වෙන්න එපා. බිස්නස් එක මත ලැබෙන ආදායමෙන් ඒව රන් කරන්න. පළවෙනි මාස 6 ඇතුළත ඔයාලා කැල්කියුලේට් කරන්න ඔයාලා ගාව තියෙන මුදල. ඔයාලා ගාව ඔයාලගේ අතේ තියෙන මුදලෙන් බිස්නස් එක ප්‍රොෆිට් එකක් නැතුව පළවෙනි මාස 6 දිව්වත් ඔයාගේ සේවක පඩිනඩි සහ අනිකුත් සේවා සැපයීම සඳහා අවශ්‍ය වෙන දේවල් තමන්ගේ අතේ ඇති මුදලින් පළවෙනි මාස 6ක කාල පරිච්ඡේදය තුල
දරා ගැනීමේ හැකියාවක් ඇති කරගන්න. ඒ කියන්නේ කොස්ට් එකටවත් නෙමෙයි ලොස්ට් එකට ඔයාලගේ බිස්නස් එක මාස 6ක් දුවන්න ඔයාලා අතේ සල්ලි තියෙන්න ඕනේ. ඒක තමයි පළවෙනි කාරණාව. මොකද ඔයාලගේ බිස්නස් එකේ මාකටිං වල ඉඳලා බිස්නස් එකක් බිල්ඩ් අප් වෙන්න අවම කාලේ මොනම බිස්නස් එකක් වුණා මාස 6ක වගේ කාල සීමාවක් යනවා. ඔයාලා බයි ඇන්ඩ් සෙලින් ඔය වාහන ඉඩම් වගේ දේවල් කරේ නැත්තම්. ඉතින් මේ කාල සීමාව ඇතුළත බිස්නස් එක ග්‍රෝ අප් වෙනවට වඩා වේගෙන් ඔයාලගේ මාසික වියදම හෝ ඔයාලා බිස්නස් එකෙන් ලැබෙන මුදල යොදවන්න බලාපොරොත්තු වෙලා ඉන්නවා නම් බිස්නස් එක නැති වෙන්නේ බිස්නස් එකකින් හින්දා නෙමෙයි ඔයාලගේ මුදල් කළමනාකරණයක් නැතිකම සහ ප්ලෑනක් ඇතුව බිස්නස් එකයි ඔයාගේ පුද්ගලික ජීවිතයයි වෙන් කරගෙන නැතිකම. ඒ වගේම තමයි බිස්නස් එකක් ඉදිරියට රන් වෙනකොට ඊළඟ මාස 6ක කාල පරිච්ඡේදයකින් පස්සේ ඔයාලට ආදායමක් එනකොට ඒ ආදායම ඊළඟට ඔයාලා බිස්නස් එක වෙනුවෙන් යොදවන්නේ කොහොමද? එතකොට අපි ඒක ඉංග්‍රීසියෙන් කියනවා රීඉන්වෙස්ට් කරනවා කියලා. අපි ඒ කොහොමද මේ මුදල නැවත නැවත ඒකට ඉන්වෙස්ට්මන්ට් එකක් විදිහට පාවිච්චි කරන්නේ? මේ කාරණා ඔයාලගේ බිස්නස් මොඩල් එක ඇතුලේ අනිවාර්යයෙන්ම පැහැදිලිවම සඳහන් වෙන්න ඕනේ. හුඟ දෙනෙක් මට කතා කරලා අහනවා මට කරන්න බිස්නස් එකක් කියන්න. මං මේ වෙලාවේ හරි අමාරුවෙන් ඉන්නේ. එහෙම මට කෙනෙක්ට බිස්නස් එකක් කරන්න කියන්න පුළුවන් නම් මේක මේ විදිහ දෙවරක් දෙක හතරයි 3 වරක් 3 9යි කියලා මට කෙනෙක්ට කියන්න පුළුවන් නම් ඒක ඇවිල්ලා මම මේ පුද්ගලයාම ගොඩ දානවනේ. එහෙමනම් මට පුළුවන් එයාට පඩියක් ගෙවලා ඒ කාර්යය මං වෙනුවෙන් එයාට කරන්න කියන්නේ. එහෙම කරන්න බෑ. මෙතෙන්දී මම කියන්නේ ව්‍යාපාරයක් ගොඩනගන්නේ කොහොමද කියන එක මිසක් මොකද්ද ව්‍යාපාරය කියන එක ඔබ තීරණය කරන්න ඕනේ. ඒක ඔබේ හැකියාව, ඔබගේ දැනුම සහ ඔබගේ වටපිටාවේ පවතින අනිකුත් පහසුකම් මත ඔබ තීරණය කරන්න ඕනේ. මෙන්න මේ මම කියන කාරණා අනුව ගලපලා ගත්තාම මට මේ වගේ ව්‍යාපාරයක් කරන්න පුළුවන්. මේ ආකාරයෙන් මට සාර්ථක වෙන්න පුළුවන්. එතනින් එහාට මොකද්ද කරන්න පුළුවන් කියන එක තමයි මම කියන්නේ. ඊළඟ කාරණාව තමයි ඔයා බිස්නස් එක පටන් ගත්තට පස්සේ ඔයා මොකද්ද ඉදිරියට ගෙනියන ඔයාගේ විශේෂත්වය. ඒ කියන්නේ ඔයා ක්ලයන්ට් කෙනෙක් ඉස්සරහට හෝ ඔයාගේ කස්ටමර් බේස් එක ඉස්සරහට යද්දි ඔයාගේ මොකද්ද තියෙන විශේෂත්වය. ඒ කියන්නේ ඔයා කෑම වේලක් හදලා කෑම වේල විකුණනවා නම් මොකද්ද ඒ කෑම වේලේ තියෙන විශේෂත්වය? ඇයි මිනිස්සු ඔයාගෙන් මේ කෑම වේල ගන්න වෙන කෙනෙක්ගෙන් ගන්න නැතුව? එතකොට ඔයාගෙන් කෑම වේල ගන්න එකෙන් ඒ කස්ටමර්ට මොකක්ද ඒක ලැබෙන්නේ? ඒ වගේම ඔයා කොහොමද ඔයාගෙන් මේ කෑම වේල ගන්න එක වෙන කෙනෙක්ගෙන් ගන්නවට වඩා වැදගත් බව කස්ටමර්ට පෙන්වන්න. ඉතින් මේ විදිහට ඔයාගේ විශේෂත්වය මොකක්ද කියලා highlight කරන්න ඕනේ. ඔයා සතුව අනිවාර්යෙන් විශේෂත්වයක් තිබිය යුතුමයි. ඔයා නැත්තම් රට ගිහිල්ලා ආවා බස් එකක් ගත්තා රූට් පර්මිට් එකක් ගත්තා පාරේ දිව්වා. ඒ ක්‍රමයට බිස්නස් එකක් කවදාවත් කරන්න බෑ. කවදා හරි දවසක ලොස්ට් වෙනවා. ඔයා පාරේ බස් එකක් දුවන තැන ඉඳලා ඕනෑම ව්‍යාපාරයක් කරන තැනක් දක්වා ඔයා අනික් අයට වඩා ඔයාගේ ක්‍රමයක් හදාගන්න. ඒක රහසක් විදිහට තියාගන්න. ඒක තමයි ඔයාගේ දියුණුවේ key point එක වෙන්නේ. ඒක හැම වෙලේම මතක තියාගන්න ඕනේ කාරණාවක්. අනික තමයි මුදල්. උඟ දෙනෙක් ව්‍යාපාර වලට යොමු වෙන්නේ රස්සාවෙන් නැති වෙලා, හිර වෙලා, ආර්ථික ප්‍රශ්න වලින් හිර වෙලා, මිරිකිලා ඉන්න අවස්ථාවක හිතනවා මම බිස්නස් එකක්වත් කරොත් මට ගොඩ යන්න පුළුවන් කියලා. කවදාවත් බෑ. ඔයා බිස්නස් එකක් පටන් ගන්න ඕනේ ඔයාගේ මානසික ශක්තිය, ශාරීරික ශක්තිය සහ ඔයාගේ ආර්ථික තත්ත්වය ඊටාම ඉහළ මට්ටමක තියෙනකොට. මෙතන ඊටාම ඉහළ මට්ටමකට කියන්නේ මිලියනයක්ද රුපියල් කෝටියක්ද කෝටි 10ක්ද ඒක නෙමෙයි. ඔයා කරන්න යන බිස්නස් එකට සාපේක්ෂව මම අර කලින් කිව්වා වගේ පළවෙනි මාස 6ක කාල පරිච්ඡේදය තුල බිස්නස් එක සම්පූර්ණයෙන් ලොස්ට් වුණා. ඔයාට බිස්නස් එකේ මාස 6 ඇදගෙන යන්න පුළුවන් තරම් ආර්ථිකයක් ඔයාගාව තියෙන්න ඕනේ. මේ තියෙන සල්ලි ප්‍රමාණය ඔයා යුටිලයිස් කරන්න ඕනේ ඔයාගේ අර මම කියපු බිස්නස් මොඩල් එකේදී. plan B එකට. ඒ කියන්නේ මගේ බිස්නස් එක ලොස්ට් වුණොත් මම මොකද කරන්නේ? මගේ බිස්නස් එකේ මේ දේ වුණොත් මම මොකද කරන්නේ? මගේ සේවක පිරිස මේ විදිහට ඉවත් වෙලා ගියොත් මම මොකද කරන්නේ? මේ වගේ plan B එක වෙනුවෙනුත් ඔයාගේ සල්ලි වෙන් කරලා ඊළඟට මාස 6 වගේ බිස්නස් එක අදින්න පුළුවන් කාලයට සල්ලි වෙන් කරලා ඉතුරු මුදල තමයි ඔයා ඉන්වෙස්ට් කරන්න ඕනේ. බිත්තර සේරම එක මල්ලේ දැම්මොත් මල්ල එකපාරයි බිම වැටෙන්න ඕනේ. බිත්තර සේරම කැඩලා බිඳලා විසිලා යනවා. ඉතින් මම මෙතෙන්දී කියපු කාරණා ටික මම ආයේ මුලින්ම කියන්න. ඉස්සෙල්ලාම ඔයාලා දැනගන්න ඕනේ පළවෙනිම දේ කරන්න යන දේ ගැන පැහැදිලි අයිඩියා එකක් ඔයාලා ගාව තියෙන්න ඕනේ. දෙවෙනි එක ඔයාලා බිස්නස් මොඩල් එකක් හදන්න ඕනේ. ඒ මොඩල් එක තුල ලිඛිත මොඩල් එකක් හදන්න ඕනේ. කොලයක ලියලා පොතක ලියලා ලිඛිත මොඩල් එකක් හදන්න ඕනේ. ඒ මොඩල් එක තුල ඔයා සඳහන් කරන්න යන්න ඕනේ ඔයා කරන බිස්නස් එකේ A to Z හැම දෙයක්ම ඒ හැම දෙයකම වාසි අවාසි ඒක ලොස්ට් වුණොත් මොකද කරන්නේ ඒක හරි ගියොත් මොකද කරන්නේ ඔයාට ලැබෙන ඉන්කම් එක අඩු වුණොත් මොකද කරන්නේ වැඩි වුණොත් ඒක රීඉන්වෙස්ට් කරන්න මොකද්ද මේ හැම දෙයක්ම ඔයාගේ බිස්නස් මොඩල් එකේ ලියන්න ඕනේ දෙවෙනි එක ඔයා අඳුනා ගන්න ඕනේ ඔයාගේ බිස්නස් එක තුන්වෙනි එක ඔයා අඳුනා ගන්න ඕනේ ඔයාගේ බිස්නස් එක ඇතුලේ ඔයාගේ තියෙන විශේෂත්වය මොකද්ද කියන එක ඒ විශේෂත්වය ඔයා මිනිස්සු ඉස්සරහට ගෙනියන්නේ කොහොමද ඒ විශේෂත්වය පළමුව තමන් හඳුනාගන්නේ කොහොමද දෙවෙනි කෙනෙක්ට හඳුන්වා දෙන්න කලින්
කියන එක සාකච්ඡා කරා මම. එතකොට තුන්වෙනි කාරණාව විදියට හතරවෙනි කාරණාව මුදල්. ඔයා බිස්නස් එකක් ආරම්භ කර යුත්තේ ෆයිනෑන්ෂලි ඔයා කොයි වගේ අවස්ථාවක ඉන්නකොටද කියන එක. ඔන්න කාරණා හතර තමයි මම අද සාකච්ඡා කරේ. ඉතින් පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න. ඔයාලට තව දැනගන්න ඕන දේවල් මෙතන ගැටලු සහිත දේවල් තියෙනවා නම් මම ව්‍යාපාර කළමනාකරණය හෝ වෙනත් ඒ ආශ්‍රිත වාණිජ්‍යමය විෂයක් හදාරලා නැහැ. ඉතින් හුඟක් දේවල් අත්දැකීම් මත ගත්ත දේවල් සමහර වෙලාවට තියරි වලට වඩා එහා ගිය සාර්ථකත්වයක් අත්දැකීම් තුලින් ලබා ගන්නා දේවල් වලින් අපිට ළඟා කරගන්න පුළුවන්. ඉතින් ඕගොල්ලන්ගෙත් අදහස එකතු කරන්න. මම ඊළඟ කොටසෙන් වීඩියෝ එක එකතු වෙන්නම්. එතකොට මම ඔයාලට පැහැදිලි කරලා දෙන්නම් බිස්නස් මොඩල් එකක් හදනකොට ඒ බිස්නස් මොඩල් එක කොහොමද අපි කොලේක ලියලා කොලේකට තමන්ගේ බිස්නස් මොඩල් එක ගන්නේ කියන එක ගැන. එහෙනම් බොහොම ස්තුතියි.